ඔබ සිතා සිටින විදිහට දේවල් ඔබ අවට ජීවත් වන ලෝකයේ සිදු නොවන විට ඔබේ ජීවිතය සුවපහසුව ඉදිරියට අරන් යන්න නොදී බාධාවන් අභියෝගයන් බාහිරින් ඔබ ඉදිරියට මතුවෙනකොට අන්න එහෙම අවස්ථාවන් වලදී ඒ දේවල් ගැන කාලයක් මානසිකව වදවෙන්න ඔබේ මානසික අභ්‍යන්තරය පීඩනයට ආතතියට ලක් වෙනවා. WHO නැතිනම් ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මානසික ආතතිය ඔවුන් සරලව හඳුන්වන්නේ මෙන්න මෙහෙම. යම්කිසි මිනිසෙකුට ඔහුගේ ජීවිතයේ අමාරු අපහසු අවස්ථාවන් වලදී ඇතිවෙන කනස්සල්ල සහ මානසික පීඩනයක් සහිතව ගෙවන මානසික තත්ත්වය මානසික ආතතියයි කියලා තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය හඳුන්වන්නේ. ඔබේ ජීවිතයේ විවිධ පුද්ගලයන් විවිධ සිද්ධීන් විවිධ කාරණා නිසා මානසික ආතතිය හොඳින්ම ඇති වෙන්නට පුළුවන්. සමහර විට ඔබට පවතින ආර්ථික අපහසුතාවන් මුදල් ගැටලු වලට අන්න ඒවට පිළිතුරු හොයන්න තමන්ගේ මනස වෙහෙසවලා නැතිනම් තමන්ට ඉදිරියේදී එන විභාගයක් අභියෝගයක් ගැන අන්නේ ගැන මානසිකව නිතර හිතමින් වද වෙලා නැතිනම් කවුරු හරි පුද්ගලයෙකුගේ හැසිරීමක් වෙනස් වීමක් නිසා අන්න ඒ ගැන කනස්සල්ලටපත් වෙලා මෙන්න මේ ආකාරයට මොනියම් හෝ කාරණාවක් ගැන දිගින් දිගටම මානසිකව තැවෙන්න වද වෙන්න ඔයාගේ මනස ඔයාගේ සිහිය අඩපණ කරලා ඔයාගේ ජීවිතය පාලනය අරගෙන විවිධ ඍණාත්මක සිතුවිලි වේගවත්ව එවලා අන්නේ සිතුවිලි වලින් ඔයාගේ ඔළුව සම්පූර්ණයෙන්ම පුරවනවා. අන්න ඒ විදියට ඔයාගේ ඔළුව ඍණාත්මක සිතුවිලි වලින් පිරීලා නිදහසක් නැති වෙන තැනටපත් උනායින් පස්සේ ඔයාගේ මොළය මනසත් එක්ක එකතු වෙලා ඔයාට සංඥා කරනවා ඔයා හොඳින්ම ඔයාගේ කන්ට්‍රෝල් එක නැති කරගෙන ඔයාගේ කන්ට්‍රෝල් එකෙන් තොරව කටයුතු කරන බව. ඔයාට දේවල් හොඳින්ම අමතක වෙන්න පටන් ගන්නවා. ඒත් එක්ක මිනිස්සුත් එක්ක එකට එක කියන්න ආවේගයෙන් කෝපයෙන් කටයුතු කරන්න පටන් ගන්නවා. ඒත් එක්ක ඔයාගේ හදවත හැම වෙලේම වේගයෙන් ගැහෙන්න පටන් ගන්නවා. ඒත් එක්ක දරා ගන්න බැරි තරම් හිසරදයක් ඔයාට ඇති වෙනවා. සරලවම ඔයාගේ සිස්ටම් එක ඔයාගේ පාලනයෙන් තොර බව ඔයාගේ මොළය අන්න ඒ විදිහට සංඥා අයොමින් ඔයාට අනතුරු අඟවනවා. අන්න ඒ විදිහට මිනිස්සෙගේ මනස සම්පූර්ණයෙන්ම ඍණාත්මක අදහස් වලින් පිරීලා අන්නේ ඍණාත්මක සිතුවිලි වලට ශරීරය රියැක්ට් කරන්න ප්‍රතිචාර දැක්වුවායින් පස්සේ අන්න එහෙම තත්ත්වයකදී අපි කියනවා අන්න එහෙම මිනිස්සෙකුට හොඳින්ම ස්ට්‍රෙස් මට්ටම වැඩි වෙලා කියලා. මානසික ආතතිය උපරිමයට පත්වීම වාගේ ජීවිතයට දරුණු ලෙස ඍණාත්මක බලපෑම් ඇති කරනවා. පළවෙනි කාරණාව තමයි ඔයාගේ මොළයට දැඩි ලෙස හානි පමුණුවන්න ඔයාට තියෙන මානසික ආතතිය හේතුවක් වෙනවා. ඔයාගේ මානසික ආතතිය උපරිම වෙනකොට ඔයාගේ මොළයේ ක්‍රියාත්මක වන ස්ට්‍රෙස් හෝමෝන කෝටිසෝල් ඇඩ්‍රනලින් කියන මෙම හෝමෝන වැඩියෙන් ක්‍රියාත්මක වෙලා ඔයාගේ මොළයේ තියෙන මතකය සම්බන්ධ කොටස් වලට හානි කරනවා. ඒ වගේම ඔයාගේ නිින්ද ඔයාට නැති කරනවා. ඒත් එක්ක ඔයා දවස ගානේ ජීවිතේදී ගන්න තීරණ පවා වරද්දවන්න මේ කෝටිසෝල් ඇඩ්‍රනලින් එක එකතු වෙලා මේ ස්ට්‍රෙස් හෝමෝන හොඳින්ම කටයුතු කරනවා. ඔයාගේ මානසික ආතතිය උපරිම වෙන තැනදී මේ කෝටිසෝල් ඇඩ්‍රනලින් කියන ස්ට්‍රෙස් හෝමෝන ඔයාට ජීවිතේ එපා වෙන තැනටම ඔයාගේ මොළයට දරුණු ලෙස බලපෑම් කරන්න හොඳින්ම කටයුතු කරනවා. ඔයාගේ මනසේ ශාරීරික කන්ට්‍රෝල් එක ඔයාට නැති වෙනකොට ඔයා අසිහියෙන් දේවල් කරන්න පටන් ගන්නකොට ඔයාගේ ජීවිතයට වගේම ඔයාට ආදරය කරන මිනිස්සුන්ට ඍණාත්මක විදිහට බලපෑම් පමුණුවන්න ඔයා නොදැනුවත්වම කටයුතු කරනවා. ඉතින් මෙම වීඩියෝ එකෙන් මම ඊළඟට සූදානම් වන්නේ ඔබ මානසිකව ආතතියට පත් වෙලා නම් ඔයාට ප්‍රායෝගිකව තමන්ගේ මානසික ආතතිය සම්පූර්ණයෙන්ම නැති කරලා දාන්න ඔයාට කරන්න පුළුවන් කරුණු කාරණා 4කින් ඔයාව දැනුවත් කරන්න. මුලින්ම ඔයා මානසික ආතතියට ලක් වෙලා කියලා ඔයාට හොඳින්ම තේරෙනවා නම් දැනෙනවා නම් ඔයාට ඔයාගේ මානසික ආතතිය සම්පූර්ණයෙන්ම අඩු කරන්න මම යෝජනා කරන පළවෙනි කාරණාව තමයි only focus on you. නැතිනම් අවට ලෝකයා වෙනුවට ඔබට අවධානය දීම දැන්ම ආරම්භ කරන්න. හොඳින් මතක තියාගන්න ඔයා කියන්නේ මෙම විශ්වයේ නැවුම් අලුත් නිර්මාණයක්. ඔයා හා සමාන මේ ලෝකේ කිසිදු ජීවියෙක් මිනිස්සෙක් ජීවත් වෙන්නේ නැහැ. අනිත් මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක සංසන්දනය කරන්න ඕන් එක්ක තරඟයට යෑම කියන්නේ
ඔයාගේ ජීවිතයට ඔයාගේ ආත්මයටම කරගන්න අපහාසයක්. ඔබටත් මටත් මේ ලෝකේ ජීවත් වෙන හැම මිනිස්සෙකුටම තියෙන යුනික් පාත් එකක්. නැතිනම් හැමෝටම තියෙන විවිධ හැකියාවන්, විවිධ ආශාවන්, ඒ වගේම හැම මිනිස්සෙක්ම සාර්ථක වෙන්නේ විවිධ පේස් වලදී. නැතිනම් ජීවිතේ විවිධ අවස්ථාවන් වලදී තමයි හැමෝම එකිනෙකා සාර්ථක වෙන්නේ. ලෝකේ ඉන්න මිනිස්සුත් එක්ක අසීමිත විදියට තරඟ කරන එක. ඔවුන්ට ලැබිලා තියෙන දේවල් ගැන නිතර හිතන්න. ඔයාට ඒ දේවල් නොලැබුණ නිසා ඔයා ඒකට උත්සාහ කරන අතරතුර ඒ ගැන මානසිකව වද වෙන්න ඔයා ස්ට්‍රෙස් වෙනවා. ඒ වගේම මානසික ආතතියට ලක් වෙනවා. ඔයාගේ ජීවිතේ එකම තරඟකරුව වෙන්න ඕනේ ඊයේ දවසේ ජීවත් වුණු ඔයා පමණයි. ඊයේ දවසට වඩා ඔයා කොච්චර ජීවිතේ ඉදිරියට ඇවිල්ලා තියෙනවද? අන්න ඒක තමයි ඔයා ફોකස් කරන්න ඕන, අවධානය දෙන්න ඕන වැදගත්ම කාරණාව. ලෝක ජීවත් වෙන අනෙක් මිනිස්සුත් එක්ක සංසන්දනය කරලා ඔයාට තියෙන කාලයත් එක්ක ඔයා දරන්න බැරි වැඩ ප්‍රමාණයක් කරන්න යනකොට ඔයාගේ පොටෙන්ෂල් එක කැපැසිටි එකට වඩා වැඩ කරන්න යනකොට අනිවාර්යෙන්ම ඔයාගේ මොළය ඔයාව ස්ට්‍රෙස් මට්ටමට ඇදලා දානවා. හැම විටම අනිත් අයගේ ජීවිත කොපි කරන්න, කම්පෙයා කරන්න යෑම තුල හොඳින්ම ඔයාව ස්ට්‍රෙස් වන බව මතක තියාගන්න. හැම විටම හැම දවසකම තමන්ට දරන්න පුළුවන් වැඩ ප්‍රමාණය එක්ක හෙමින් ස්ථාවරව තමන්ගේ ජීවිතේ ඉදිරියට යන්න තමන්ගේ මානසිකත්වය දැන්ම නිර්මාණය කරගන්න. මතක තියාගන්න ජීවිතේ වැඩිම දුරක් ගියේ සෙමෙන් ස්ථාවරව ගමන් ගියපු මිනිස්සු. මීළඟට ඔයාගේ මානසික ආතතිය නැති කරලා දාන්න මම ඔයාට යෝජනා කරන දෙවන කාරණාව. අන්න එක තමයි start to living in the present moment. නැතිනම් වර්තමාන මොහොතට අවධානය අරන් එන්න, වර්තමාන මොහොතේ ජීවත් වෙන්න ආරම්භ කරන්න. ඔබ හොඳින් නිරීක්ෂණය කරලා බැලුවතින් ඔබට පෙනේවි ජීවිතේ ඔයා වැඩිපුරම ස්ට්‍රෙස් වෙන්නේ තවමත් උදා වී නැති සිද්ධියක් වෙනුවෙන්, නැතිනම් තමන්ගේ ජීවිතේ දැනටමත් සිද්ධ වෙලා ඉවර කරුණු කාරණාවක් වෙනුවෙන් පමණක්මයි. මතක තියාගන්න ජීවිතය කියලා ඔයාට දරාගන්න තියෙන්නේ ඔබ ජීවත් වන මේ මොහොත පමණක්මයි. දැනටමත් සිද්ධ වෙලා ඉවර දේවල් ගැන සිතීම නිෂ්ඵල ක්‍රියාවක්. ඒ වගේම තවමත් උදා වී නැති සිද්ධි පිළිබඳව දැන් කලකිරීම, බයවීම ඒකත් හොඳින්ම නිෂ්ඵල ක්‍රියාවක්. ලොව සුප්‍රකට ආධ්‍යාත්මික ගුරුවරයා තික් නාත් හන් ස්වාමින් වහන්සේ වර එක මෙන්න මේ විදිහට කියනවා. ඔබේ අනාගතය වෙනුවෙන් ඔබට කළ හැකි හොඳම දේ වෙන්නේ මේ මොහොත හොඳින් ගෙවා දැමීම පමණයි කියලා තික් නාත් හන් ස්වාමින් වහන්සේ ඔබට කියනවා. හැම දවසකම to do list එකක් නැතිනම් දවසේ කරන්න ඕන වැඩ ටික කලින් දවසේ රාත්‍රියේ සටහන් කරගෙන අන්න එහෙම තියෙන වැඩ කොටස එකින් එක සිහියෙන් කරගෙන යන එක තමයි මානසික ආතතියක් නැතුව ජීවත් වෙන්න ඔබට කරන්න පුළුවන් හොඳ ප්‍රායෝගික දේ වෙන්නේ. ඔයාගෙත් මගෙත් මනසේ මැකනිසම් එක නැතිනම් ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ ඔයාගේ මනස හැම විටම බලන් ඉන්නේ අතීතය හෝ අනාගතය පදනම් කරගත්ත සිතුවිලි හැඟීම් වලින් ඔයාගේ ඔළුව පුරවලා දාන්න. නමුත් ඔයාට පුළුවන් නම් අන්නේ විදිහට අනාගතය හෝ අතීතය ගැන වදවීම කියන්නේ මෝඩ ක්‍රියාවක් කියලා තේරුම් අරන් ඔයාගේ වර්තමාන මොහොතේ තමන් කරන ඇක්ටිවිටීස් වලට අවධානය දීලා ඒවා එකින් එක සිහියෙන් කරන්න, සිහිය ප්‍රැක්ටිස් කරන්න ඔයාට පුළුවන් නම් ඔයාගේ මනසේ පාලනය ඔයාගේ අතට, ඔයාගේ සිහිය අතට හොඳින්ම ලැබෙනවා. අන්න එවිට ඔයාගේ මනසේ පාලනය ඔයා සතුව තියෙන්න ඔයාව ස්ට්‍රෙස් කරන කරුණු කාරණා වලට ඔයාගේ ඔළුව පිරවෙන්න තියෙන chance එක හොඳින්ම නැති වෙලා යනවා. තමන්ගේ අනාගතයේදී තමන්ට මුහුණ දෙන්න තියෙන අභියෝගයක්, චැලෙන්ජ් එකක් ගැන දැන් වොරි වීම කියන්නේ, ඒ ගැන ඉමෝෂනල් වීම කියන්නේ හරිම මෝඩ ක්‍රියාවක්. අන්න එහෙම ඉමෝෂනල් වීම, දැන් වොරු වීම කියන්නේ අනාගතයේ ඒ තමන්ට මුහුණ දෙන්න සිද්ධියේදී තමන් පරාජය වන බව දැන්ම ඔබ තහවුරු කර ගැනීමක්. අනාගතයේදී එන අභියෝගයකට, භයානක සිද්ධියකට දැන් ඔබට කළ හැකි හොඳම දේ වෙන්නේ ඒ ගැන ඉමෝෂනල් වීම නෙමෙයි. ඔබට කළ හැකි හොඳම දේ වෙන්නේ ප්‍රෙපරේෂන්. නැතිනම් ඒ අභියෝගයට අභියෝගයක් වන තරමට සූදානම් වීම පමණක්මයි. ඉතින් හැම විටම තමන්ගේ දවසේ ඇක්ටිවිටීස් එක්ක නැත්නම් ක්‍රියාවන් එක්ක සිහියෙන් ගත කරන්න. ඔයාගේ මනස ඔයාගේ සිහිය අතීතයට, අනාගතයට අරගෙන යන්න උත්සාහ කරන බව තේරුම් ගන්න. අනාගතය හෝ අතීතය ගැන සිතීම නිෂ්ඵල ක්‍රියාවක් බව තේරුම් ගන්න. තමන්ගේ දවසේ වේලාවක් අරගෙන තමන්ගේ ජීවිතයේ දවස ප්ලෑන් කරගන්න. අන්නේ ප්ලෑන් එක මත ඉඳගෙන තමන්ගේ දවස ජීවිතය ඉදිරියට වැඩිපුර හිතන්න නැතුව අරන් යන්න.
අන්න එවිට වාගේ මානසික ආතතියට වාගේ මානසික නිදහස උදුරා ගන්නට නොහැකි වේවි. මීළඟට වාගේ මානසික ආතතිය වාගේ ජීවිතයෙන් නැති කරලා දාන්න මම ඔයාට යෝජනා කරන තුන්වන කාරණාව. අන්නේ කාරණාව තමයි be peaceful with what you cannot control. නැතිනම් ඔබේ පාලනයෙන් තොර දේවල් ගැන වදවීම සම්පූර්ණයෙන්ම නවත්වන්න. ඔයාගේ ජීවිතේ ඔයාට පාලනය කරන්න පුළුවන් එකම දේ වෙන්නේ ඔයා හිතන විදිහ සහ ඔයා ජීවිතයට ප්‍රතිචාර දක්වන විදිහ විතරයි. ඔයාගේ ජීවිතේ ඔයා අකමැති විදිහට සිදුවීම් සිදුවන විට හොඳින් මතක තියාගන්න. ඔයාට ඔයාගේ ජීවිතේ කරන්න පුළුවන් එකම දේ වෙන්නේ තමන්ගේ ජීවිතේ බාහිරින් සිද්ධ වන සිද්ධි ප්‍රතික්ෂේප නොකර බාර ගැනීම සහ ඒවාට සංවේදී නොවි ඒවට කලකිරීම ඇති කර නොගෙන ජීවිතයේ හැටියට පිළිඅරන් ඒවට බුද්ධිමත්ව ප්‍රතිචාර දැක්වීම පමණයි. ඔබට පුළුවන් නම් ඔබේ ජීවිතයේ සුබාදහම විශ්වය ලබා දෙන මේ සියලු සිද්ධි රිද්මයකට වන බව තේරුම් ගන්න. ඒවාට අවනත වෙන්න. ඒවා කැමැති අකමැති ලෙස බෙදන්නේ නැතුව ඒවා බාර ගන්න. අන්න එවිට ඔයාගේ මානසික සැනසීම ඔයාට ලැබෙන්න පටන් ගන්නවා. තමන් කැමති විදිහට මිනිස්සු ඉන්න ඕන කියන මානසිකත්වයෙන් මිදිලා අන්නේ විදිහට තමයි මේ ලෝකේ මිනිස්සු වැඩ කරන්න කියන තැනට ඔයාගේ මානසිකත්වය හදාගන්න පුළුවන් නම් ඔයාව කිසි විටක ස්ට්‍රෙස් නොවේවි. ඔයාගේ ජීවිතයේ ඔයා අවට මොනයම් සිද්ධියක් සිද්ධ වුණත් අන්නේ සිද්ධි හොඳයි නරකයි කියලා තමන්ගේ මනස ඇතුළතින් වටිනාකම් නොදී ඒවා ජීවිතයේ හැටියට පිළිඅරන් ඒ වෙලාවේදී දැනෙන ඉමෝෂන් එකට බුද්ධිමත්ව ඒ වගේම සාමකාමීව ප්‍රතිචාර දක්වන ප්‍රැක්ටිස් එක ඔයාට ඇති කරගන්න පුළුවන් නම් ඔයාට කිසි විටක ස්ට්‍රෙස් එක නැත්තම් මානසික ආතතිය ඔයාගේ ජීවිතයට ඇතුළු නොවේවි. ලොව සුප්‍රකට එංගලන්ත රචකයා MP නේරි වරක මෙන්න මේ විදිහට කියනවා. ඔබට ඇතිවන ආතතිය නැති කර ගැනීමට ඔබට කළ හැකි හොඳම දේ නම් ඔබට පාලනය කළ නොහැකි දේවල් පිළිගැනීම සහ ඒවා පිළිබඳව අවධානයට පත්වීමයි කියලා MP නේරි ඔබට කියනවා. ඉතින් ඔබට සතුටින් ඉන්න ඕන නම් පාලනය කරන්න බැරි දේවල් පිළිගන්න, අන්නේ දේවල් බාරගන්න, ඒවාට කම්පා නොවි සාමකාමීව ප්‍රතිචාර දක්වන්න, ඒත් එක්ක ඒවා පසෙකලා ජීවිතේ ඉදිරියට ඇදෙන්න. මීළඟට ඔයාගේ මානසික ආතති මට්ටම අඩු කරන්න මම ඔයාට යෝජනා කරන අවසාන කාරණාව නැතිනම් point number 4. අන්න එක තමයි start to take care of yourself. නැතිනම් ඔබට ආදරය කරන්න, ඔබව රැකගන්න, නැවත කටයුතු කරන්න. මෙම කාරණාවේදී මම ඔබට යෝජනා කරන්නේ මගහැරුණු ඔබව නැවත ලබා ගන්න කියන කාරණාව. මෙහිදී ඔබව බලාගන්න, ඔබට ආදරය කරන්න කියන මෙම හතරවන කාරණාව යටතේ මම ඔබට යෝජනා කරන පළවෙනි පොයින්ට් එක. අන්න එක තමයි start to work out. බොහෝ පරීක්ෂණ වාර්තාවලට අනුව මානසික ආතතියට තියෙන හොඳම බෙහෙත වෙන්නේ ව්‍යායාම. කුමක් හෝ ෆිසිකල් ඇක්ටිවිටි එක්ක නිරත වීම. ව්‍යායාම හෝ කුමක් හෝ ෆිසිකල් ඇක්ටිවිටි එකක් කරනකොට අපේ මොළයේ BDNF ප්‍රෝටීනය හොඳින්ම ශ්‍රාව්‍ය වෙනවා. අන්නේ ප්‍රෝටීනියට පුළුවන් මිනිස්සෙක්ව ප්‍රසන්ට් මොමන්ට් එකට අරන් එන්න, ජොයිෆුල් විදිහට තියන්න උදව් කරන්න. ඒත් එක්ක හොඳින් ව්‍යායාම කරනකොට, හොඳින් ෆිසිකල් ඇක්ටිවිටීස් කරනකොට අපේ මොළයේ අලුත් නියුරෝන සම්බන්ධතා ඇති වෙනවා. ඒ වගේම අපිට සතුටින් ජීවත් වෙන විදිහට අපේ මොළය පර්ෆෝම් කරන්න පටන් ගන්නවා. අපි හැමෝම හැදිලා ඉන්නේ නිතරම මූව් වෙන්න. ඉතින් හැම විටම ෆිසිකල් ඇක්ටිවිටි එකක නිරත වෙන්න අමතක කරන්න එපා. ඒ ඔබේ බ්ලඩ් සර්කියුලේෂන් එක නැතිනම් ලේ ගමනාගමනය හොඳින් සිද්ධ වෙලා සතුටින් වර්තමාන මොහොතේ ජීවත් වෙන්න උදව් කරනවා. මීළඟට take care of yourself කියන කාරණාව යටතේ මම ඔයාට යෝජනා කරන දෙවන පොයින්ට් එක. අනික තමයි take a solo time. ඔයාගේ ජීවිතේ ඔයා හැම විටම වැඩ කරනවා, මිනිස්සුත් එක්ක කටයුතු කරනවා, ගමන් බිමන් යනවා. මෙන්න මේ දේවල් කරනකොට ඔයාගේ මොළය හැම විටම වෙහෙසටපත් වෙනවා. ඔයාගේ මොළයේ සෛල වලට හානි පැමිණෙනවා. ඔයාට අන්න ඒකට කරන්න පුළුවන් හොඳම දේ වෙන්නේ ඔයා තනි වෙච්ච සෝලෝ ටයිම් එකක් නැතිනම් හුදකලා කාලයක් තමන්ගේ දවසේ කුමන හෝ වෙලාවක යොදා ගැනීම. ඒ සමහර විට විනාඩි 15ක් වෙන්න පුළුවන්, 30ක් වෙන්න පුළුවන්. අන්නේ වෙලාවේදී කිසිම වැඩක් නොකර තමන්ගේ නිදහසේ හුදකලාවේ ඉන්න. ඒ වෙලාවේදී ඔබට කෝපි කෝප්පයක් බොන්න පුළුවන්, නිදහසේ පොතක් කියවන්න පුළුවන්, ඒ වගේම සින්දුවක් අහන්න පුළුවන්, ඒත් එක්ක අහස දිහා මේ සුබාදහම දිහා බලන් ඉන්න පුළුවන්. අනේ විදියට තමන්ගේ මොළයට නිදහසේ ප්‍රී ටයිම් එකක් ලබා දෙනකොට නැවත ඔබේ මොළය බූස්ට් වෙනවා, ඒ වගේම පර්ෆෝම් කරන්න ලැහැස්ති වෙනවා. අන්න එවිට ඔයාගේ ස්ට්‍රෙස් ලෙවල් එක හොඳින්ම අඩු වෙනවා.
මීළඟට take care of yourself කියන කාරණාව යටතේ ඔයාගේ මානසික ආතතිය නැති කරගන්න මම ඔයාට යෝජනා කරන තුන්වන කාරණාව. අන්න එක තමයි start to sleep well. නැතිනම් හොඳට නිදා ගන්න පටන් ගන්න. බොහෝ පර්යේෂණ වාර්තාවලට අනුව ස්ලීප් වෙල් නැතිනම් හොඳින් නිදා ගැනීම අපේ මොලේ ෆොෆෝම් බූස්ට් කරන්න නැතිනම් මොලේ ප්‍රකෘති මට්ටමට අරන් එන්න පැහැදිලිවම හේතුවක් වෙනවා. ඔයාගේ මොලේ ඩැමේජ් වුණු සෛල අලුත් වැඩියා කරන්න, නැවත නියුරෝන සම්බන්ධතා ඇති කරන්න, ඒ වගේම ඔයාගේ තියෙන ස්ට්‍රෙස් එක අඩු කරලා දාන්න ඔයා ලබා ගන්න හොඳ නිින්දක් පැහැදිලිවම හේතුවක් වෙනවා. ඔයාට අවමෝෂයෙන් පැය 7ක් පැය 6ක් හොඳින් ඩිස්ට්‍රැක්ෂන් ෆ්‍රී නිින්දක් නැතිනම් කිසිම බාධාවකින් තොරව නිදා ගන්නට පුළුවන් නම් ඔබේ ස්ට්‍රෙස් එක නැති කරගන්න වගේම ඔබේ ජීවිතයේ දියුණුවට ඔබේ ජීවිතයේ ඉදිරි ගමනට ඔබ කරන හොඳම ආයෝජනයක්. මීළඟට take care of yourself කියන කාරණාව යටතේ ඔයාගේ මානසික ආතතිය නැති කරගන්න මම යෝජනා කරන හතරවන පොයින්ට් එක. අන්න එක තමයි dress well be well. මෙම පොයින්ට් එකේදී මම අදහස් කරන්නේ හොඳට පිරිසිදුව තමන්ගේ ශරීරය පවත්වා ගන්නවා. හොඳට පිරිසිදුව ඇඳුම් ලස්සනට සුවඳට අදින්න. අන්න ඒක කරනකොට ඔයා දන්නේම නැතුව ඔයාගේ වර්තමාන මොහොතට එන්න අන්නේ ක්‍රියාවලීන් උදව්වක් වෙනවා. ඔයා ගැන පරිස්සම් වෙනකොට, ඔයාට ආදරය කරලා තමන්ගේ රූපයේ ඇඳුම් පැළඳුම් පරිස්සම් කරගන්නකොට, ඔයා නොදැනුවත්වම ඔයා වර්තමාන මොහොතට එනවා. ඒ වගේම ඔයාට ඔයා ගැන හොඳ හැඟීමක්, සතුටක් ඇති වෙන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ කතා කරපු කරුණු කාරණා 4 යොදා ගන්න. දැන්ම ප්‍රැක්ටිස් කරන්න. ප්‍රායෝගිකව පුහුණු වෙන්න ඔයාට පුළුවන් නම් ඔයාගේ මානසික ආතතිය සම්පූර්ණයෙන්ම අඩු වෙලා යාවි. ඒ වගේම ඉදිරි කාලයේදී ඔයාගේ ජීවිතය සතුටින් ගෙවන්න ඔයාගේ මානසිකත්වය හොඳින්ම නිර්මාණය වේවි. අවසාන වශයෙන් මම ඔබට කියන්නේ ස්ට්‍රෙස් කියන්නේ නරකම දෙයක් නෙමෙයි. ස්ට්‍රෙස් මට්ටම ඊටාම ඉහළට පැමිණියාම තමයි ඔබේ ජීවිතයට ඩැමේජ් වෙන්නේ, ඔබේ පාලනය සම්පූර්ණයෙන්ම නැති වෙන්නේ. නමුත් කුඩා ප්‍රමාණයේ ස්ට්‍රෙස් එකක්, පොඩි ආතතියක් තියෙන එක ඔයාගේ ජීවිතේ ඔයාට ඉදිරියට යන්න සමහර අවස්ථාවලදී තල්ලුවක් වෙන්න පුළුවන්. ඉතින් පොඩි ලෙවල් එක තමන්ගේ ස්ට්‍රෙස් එක තියාගන්න, තමන්ගේ ස්ට්‍රෙස් එක කළමනාකරණය කරගන්න. මෙම කතා කරපු කරුණු කාරණා 4 යොදා ගන්න කියලා මම අවසාන වශයෙන් ඔයාට යෝජනා කරනවා. එහෙනම් ඔබට ජය.